දැක්වෙන පාඨය මුල් කරගෙන නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං මග්ගඵලාන මාලම්බන භූතං වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානන්ති පෞච්චති. ඒ ලෝකෝත්තර යයි කියනු ලබන, يعني ලෝකෝත්තර වූ ඒ නිර්වාණ ධර්මය සතර මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මාර්ගසිත හා ඵලසිත කියන මේ සිත්වලට අරමුණු වන්නා වූ වාණයයි කියනු ලබන තෘෂ්ණාවෙන් නික්මුණු බැරි ඊට නිකම්තත්තා නිබ්බානන්ති පෞච්චති නිර්වාණයයි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර කියන මේ කාරණයක් අප දත යුතුයි. ලෝක කියන්නේ කැඩෙන, බිඳෙන, විනාශ වෙන ධර්මවලට ලෝක කියන නමක් තියෙනවා. ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. ඒ ලෝක කියන මේ ධර්මවලට ඇතුළත් නොවන ඒ ස්වභාවය ඉක්මවා පවත්න ධර්මයන්ටයි ලෝකෝත්තර කියලා කියන්නේ. දැන් එහෙම සලකන විට ඒ කැඩෙන බිඳෙන ස්වභාවය එහෙම පිටින්ම ඉක්ම වූ ධර්මයේ තමයි නිවන. ඒ මාර්ගසිත ඵලසිත වලටත් ලෝකෝත්තර කියන නම තිබෙනවා. ඒවාට ලෝකෝත්තරය කියන නම දී තිබෙන්නේ කැඩෙන බිඳෙන ස්වභාවයේ නැති බැවින් නොවේ. ඒවාද සිත්නේ මාර්ගසිත ඵලසිත. ඒවාද ඇති වෙනවා නැති වෙනවා. ඒවා අනිත්‍යයි. නිට්ටය නැහැ. එහෙම වුණත් ඒවාට ලෝකෝත්තරය කියන්නේ ඒ ලෝකෝත්තර යයි කියනු ලබන නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ මාර්ගසිත වලින්. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම නිසා ලෝකයයි කියනු ලබන පංචස්කන්ධයෙන් ඈතර වෙනවා. ඵලසිත මේ මාර්ගසිත කියන කුසල් සිත් වල විපාක වශයෙන් ලැබෙන්නේ. මේ මාර්ගසිත ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයෙන් ඈතර කරමින් නැත්නම් ඈතර වීම වශයෙන් උපදනා සිතක් වන අතර ඒ මාර්ගසිතින් ඈතර වූ කෙනෙකු විසින් පිහිටන නැත්නම් ඈතර වූ අවස්ථාව තමයි ඵල අවස්ථාව කියන්නේ. ඒ නිසා ඒ සිත් කොටස් දෙකටම ලෝකෝත්තර සිත් කියලා නම් කරනවා. ඒවාර විජ්ජති පලුජ්ජති ති ලෝකෝ කියන ඒ ගණයට නොවැටෙන නිසා නෙවෙයි. ඒවාද ඇතිවන නැතිවන ධර්මය. ඒ නිසා තමයි ලෝකෝත්තර කියන ඒ ධර්ම ලෝකෝත්තර ධර්ම සංඛත අසංඛත කියලා ප්‍රභේදයකට වැටෙන. සංඛත ලෝකෝත්තර අසංඛත ලෝකෝත්තර. අසංඛත ලෝකෝත්තර ධාතු තිබෙන්නේ එකයි. ඒ තමයි නිවන. සංඛත ලෝකෝත්තරේ කීවේ සතර මාර්ගසිත හා සතර ඵලසිත. ඒවා. ඒ නිසා මේ ලෝකෝත්තර ධර්ම පිළිබඳවත් සංඛත අසංඛත කියන ඒ භේදය එනවා. දැන් ඒ ලෝකෝත්තර ධර්ම ඒ දෙකොටසම උතුම් ධර්ම. නිර්වාණය උතුම්ම ධර්මය. ඒ නිර්වාණ ධර්මය පවතිතත් එය සාක්ෂාත් කළ යුතුයි. ඒ සාක්ෂාත් කළ හැකි වන්නේ සිතකින්මයි. ඊට සිත් තියෙන්නට ඕන. දැන් මේ පංචස්කන්ධයක් නැත්නම් මේ ස්කන්ධ පංචකයට ඇතුළත් ඒ රූපාදී ධර්ම ඇති సంతාන තිබෙන අයම තමයි මේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ. ඒ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන ඒ නැවත නැවත හට ගැනීම ඇතිවීම නැත්නම් ඉපදීම වශයෙන් පවත්නා මේ පංචස්කන්ධයන්ගෙන් නිදහස් වෙන. මේ පංචස්කන්ධයන්ගෙන් නිදහස් වන්නේ
ඒ ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන ඒ මාර්ගසිතෙන් නැත්නම් ඒ මාර්ගසිත ඇතිව ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන අනවරාග්‍ර සංසාරෙහි ඒ කෙනෙකු තුල අප්‍රහීන වශයෙන් පැවතගෙන එන ඒ ක්ලේශ ධර්ම ඒ අවස්ථාවලදී නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන දුරු කරන ඒටයි ඒ නිසායි බුද්ධ ආගම පිළිබඳව සැලකෙන විට මේ ධර්මෙහි උගන්වන්නේ ඵලයට පීඩා කිරීම නොවේ. ඵලය කියන්නේ කෙලෙසුන් නිසා යමක් ඇති වෙනවා නම් එහි ඵලයෙන් දැන් කෙලෙස් නිසා ඇතිවෙනවා කර්ම නිසා ඇතිවෙනවා විපාක. එහෙමනේ පටිච්ච සමුප්පාදෙහි එන පරිදි අවිජ්ජා තණ්හා උපාදාන කියන මේවා කෙලෙස්. ඒ නිසා සංඛාර කම්ම භව කියන ඒ කර්ම ඇති වෙනවා. ඒ කර්ම ඇතිවීම හේතු කොටගෙන ඒ කර්මයන්ගේ විපාක වශයෙන් විඥාන නාම රූප ආදී ඒ විපාක ස්කන්ධයන්ගේ පහළ වීම ගැන. ඒ තුනටයි කියන්නේ වෘත්ත තුනේ කියලා. ක්ලේශ වෘත්ත, කර්ම වෘත්ත, විපාක වෘත්ත. ඒ විපාක වෘත්තේ කියන මේ නැවත නැවත ස්කන්ධයන් ලැබීම ඒ නවත්තන්නට නම් ඒවා ගෙන දෙවෙන කර්ම නවත්තන්නට ඕන. කර්මය නොනවත්වා විපාකය නවත්වන්නට බෑ. කර්මය නවත්වන්නට නම් ඒ කර්ම උපදවන එයට හේතු වන කර්ම ඇතිවීමේ හේතු වන කෙලෙස් නවත්තන්නට ඕන. ඒ කෙලෙසුන්ගේ නැවැත්ම තමා නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා කරන්නේ. කෙලෙසුන් නැවත නැවත ඉපදීම නවත්තන. ඒ නැවැත්ම නිසා සිදුවන්නේ කුමක්ද? මේ ස්කන්ධ පංචකෙහි නැවත නැවත ඇතිවීමද නවතින. ඒ නිසා තමයි මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම පිළිබඳව කියනවා පවත්ති කියලා. පවත්ති. ඒ නිසා නිවනට කියනවා නිවත්ති කියලා. ඒ නිවත්ති කීවේ නිවනෙහි ස්කන්ධයන්ගේ පැවැත්මක් නැහැ. නිසා නිවත්ති කියලා. පවත්ති නිවත්ති. දැන් ඒ නිර්වාණ ධර්මය හැම කෙනෙකුටම හැම සිතකින්ම දැකිය හැකි ධර්මයක් නොවේ. ඒ නිසායි චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං. ඒ සතර මාර්ග ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ඒ නිර්වාණ ධර්මය එසේ සාක්ෂාත් කරන තුරු කෙනෙක් දැනගන්නේ බුද්ධ ආදී උතුමන් ඒ පිළිබඳව වදාරා තිබෙන බැවින්. ඒ බුද්ධ ආදී උතුමන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව වදාරනවා. ඒ නිර්වාණයට පැමිණීම නැත්නම් නිවන සාක්ෂාත් කිරීම කෙසේ කළ යුතුදයි කියන බව දක්වනවා. ඒ පිළිබඳ වූ ප්‍රතිපදාව දේශනා කොට වදාරනවා. ඒ ප්‍රතිපදාවෙහි පිළිපැද ඒ ප්‍රතිපදාව ඒ තරමින් සම්පූර්ණ කළ අය ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරනවා. ඒ සාක්ෂාත් කරන තුරු නිවනක් ඇත්තේය කියන මේ විශ්වාසයේ මත පිහිටා කෙනෙක් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ඕන. ඒ නිසා තමයි අපේ ධර්මෙහි ආගමෙහි ශ්‍රද්ධාව පිළිබඳව උගන්වන්නේ. ශ්‍රද්ධාවයි කියන එක ඇදහිීම පිළිගැනීම. ඒ ශාස්ත්‍රූන් වහන්සේ විශ්වාස කිරීම ශ්‍රද්ධාවෙන් කියවෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සද්ධා කියන මෙය තමන් වහන්සේගේම වචන වලින් විස්තර කරන අවස්ථාවලදී දේශනා කර තිරෙන්නේ සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා
මේ විදිහටයි උන්වහන්සේ ශ්‍රද්ධාව විස්තර කරපු දැන් ශ්‍රද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං යස්ස ඒතේ ධනාති තියා පුරිසස්සවා අදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං ආදි මේ විදිහට ඒ ශ්‍රද්ධාදී ධන හත පිළිබඳව දේශනා කර අවස්ථාවේදී උන්වහන්සේ ශ්‍රද්ධාව විස්තර කළේ නිසා ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ සද්ධෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවා එවයි වදාළේ. දැන් එයින් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේව විශ්වාස කිරීම. වහන්සේ අරහං ආදී මේ ගුණ සමුදායකින් යුක්ත උත්තමයාණන් වහන්සේ නමකයි කියන මේ බව පිළිගන්නා බව තමයි ශ්‍රද්ධා කියන එක. යමෙක් බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා නම් උන්වහන්සේගේ ප්‍රකාශයන් උන්වහන්සේගේ දේශනාව පිළිගන්නවා. එනිසා ඒ අනුසාරයෙන් මේ එනවා ධර්මය පිළිගැනීම විශ්වාස කරනවා. ඊළඟට ධර්මයේ තිබෙන්නේ කුමකටද? ධර්මයේ තිබෙන්නේ දැන ගැනීමට සහ පිළිපැදීමට. ඒ දැන ගැනීම සහ පිළිපැදීම කරන කිරීම හේතු කොටගෙන ප්‍රතිවේදයේ කියන අවබෝධය ලැබෙනවා. ධර්මයේ පිළිබඳ තිබෙනවා එහෙම ධර්මය පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියලා කොටස් තුනක් වශයෙන් දක්වනවා. පරියාප්ති ධර්මය තමයි දැන් මේ අපි ඉගෙන ගන්න. ඒ පරියාප්ති ඉගෙන ගත යුතු කොටස. ඒවා ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගන්න අවස්ථාවේදී ඒ දැනගන්නේ පරියාප්තිය තමයි. මොකද ඒ පරියාප්තිය ඉගෙන ගන්න දැනගන්නේ පිළිපදින්නට. පිළිපදින්නට නම් ඒ පිළිපැදිය යුතු ධර්මයේ පිළිබඳව Taman දැනගන්නට. පිළිපදින ආකාරය ඉගෙන ගන්නට. දැනගන්නට. නැතුව කොහොමද පිළිපදින්නේ? බුදු ධර්මයේ තිබෙනවයි කියලා පිළිපදින්නට බෑ. ඒ පිළිපදින ආකාරයත් ඉගෙන ගන්නට. ඒ නිසා දැන් යස්මින් සමේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමේ චිත්තං නිග්ගන්හාති එහෙම උගන්වනවා. යම් අවස්ථාවකදී සිතට නිග්‍රහ කළ යුතු නැහැ. ඒ කියන්නේ සිතේ තිබෙන වීර්‍යාධික බව මැඩ පැවැත්විය යුතු අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී එය කරන්නට දැනගන්නට ඕනේ. ඒකට දැනගන්නට තිබෙනවා වීර්‍ය අධිකවයි දැන් පවතින්නේ. ඒ නිසායි මේ මගේ භාවනාව නැත්තම් මේ මා වඩන ඒ කර්මස්ථානය හරි හැටියට සිදු නොවන්නේ. එහෙමනම් කළ යුත්තේ කුමක්ද? මේ වීර්යය අච්චාරද්ධ විරියයි කියන ඒ උසස්ව නැගදිය වීර්යය වමනා තත්වයට බසන්නට ඕනේ, ගෙනෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා වූ පිළිවෙත ප්‍රතිපදාව කරන්නට ඕනේ. ක්‍රියා තිබෙනවා ධර්මෙහි කුමක්ද කළ යුත්තේ ඒ කරන්නට. අන්න ඒ වගේ ඒ දැනගන්නේ කුමටද? පිළිපදින්න. පිළිපදීම කරන්නට බෑ නොදැන. ඒ නිසා පරියාප්ති ධර්මය. එබැවිනුයි පරියාප්තිය නැතුව මේ ධර්මයේ පවතින්නේ නැtei කියන්නේ ශාසනයේ පවතින්නේ නැtei කියන්නේ. පරියත්තින් විනා ධම්මෝ න තිට්ඨති කුදාචන. ශවණං විනා පරියත්ති තස්මාහි ශවණං වරං. පරියත්තින් විනා ධම්මෝ න තිට්ඨති කුදාචන. කිසි කලක පරියාප්තිය නැතුව මේ ධර්මයේ පවතින්නේ නැත. එනි ඉගෙනීමක් තිබෙන්නට ඕනේ. පොත්ගුලේ පොත් තිබුණයි කියලා බණ ධර්මයේ පවතිනව නෙවෙයි. ඉගෙන ගන්න. පරියත්තින් විනා. ශවණං විනා පරියත්ති. ඒ වගේ මේ පරියාප්තිය ඇසීමෙන් තොරව ඇතිවන්නකුත් නොවේ. ඇසීමෙන් තොර අහන්නට ඕනේ. බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳව වැරදි හැඟීම් ඇති කරගෙන තිබෙන්නේ. Tamanම ඉගෙනගෙන පොතපත තියෙනවා. ඒ නිසා මම දන්නවා එක මහත්මයෙක් තවත් කෙනෙකුට කියලා තිබෙන්නේ කාලඟටවත් යන්න ඕනේ නැත. බණ පොත ගන්න, ඩික්ෂනරිය ගන්න, ඉගෙන ගන්නට පුළුවන්. එතකොට ශබ්දකෝෂයයි බණ පොතයි ඕන. ගුරුවරයෙක් ඕනේ නැහැ. ඉතින් අය බොහෝම වැරදි තැන් වලට වැටිලා තියෙනවා. ධර්මයේ වරදවා තෝරන.
ඒ නොදත් හේතුවෙන්. හිතාගෙන ඉන්නේ දන්නවනේ. ඒකයි වැරද්ද. දැන් ඒ නිසාම තමයි වර එක හාමුදුරු නමක් අපේ බණ පොතේ සඳහන් වෙන විසුද්ධි මාර්ගයේ. ඒ හාමුදුරුව කාලඝෝෂා කළා. අද ධර්මදේශනාව තමන් වහන්සේ කරන්නේ. ඒ බව දැනුම් දුන්නා. දැනුම් දීලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට ධර්මදේශනා කිරීමේ වාරය තමන්ටයි එළඹිලා තිබෙන්නේ. තමන් මේ ධර්මදේශනාව පවත්වනයි. ඉතින් ඒ ගුරු හාමුදුරුවම අහලා තිබෙනවා. ඇවැත්ටි ඒ පදේ කියලා නෑ මොකක්ද කියලා. ඒ යම්කිසි ධර්ම කාරණයක් ධර්ම පදයක් ඉදිරිපත් කරලා මේ කුමක්ද කියවෙන්නේ. ඒ හාමුදුරුවෝ යම්කිසි කරුණක් කිව්වා. උත්තරේ වශයෙන්. ඒ ප්‍රශ්නේ අහපු හාමුදුරුවෝ ඒක පිළිගත්ත බවක් දැක්ුවේ නෑ. දක්වන්නේ නැතුව කිව්වා. එහෙම කියනවා සමහර විටක කවුරු හරි මොහරි කියනකොට දැන් අන්න එහෙම එතෙන්දී අර උත්තරේ දීමු හාමුදුරුවෝ හිතුවා Tamanට වැරදිලා වෙන්න ඇති කියලා වෙන එකක් කිව්වා. එතෙන්දිත් ඊළඟට තවත් උත්තරයක් තවත් උත්තරයක් ඉන්නේ කිව්වා ඇවැත්නි ඔබ ඉස්තෙල්ලාම දුන්න පිළිතුර හරි. නමුත් ඔබට ඒ පිළිතුරෙහි පිහිටා සිටින්නට බැරි වෙනවා නිශ්චිතව. කාරණේ කුමක්ද? ඔබ ගුරු මුඛයෙන් මේ කාරණය දැනගෙන නැහැ. ඒ නිසා නැත්තම් කියන්නට බැරියයි නෑ මේකමයි හරි කියලා. එහෙම කියන්නට බෑ. ඒ ශක්තිය තිබුණේ නැහැ. ඒ Taman හරි හැටියට ඒ කාරණේ දැනගත්තේ නැති බැරි. ඒ නිසා ඔහොම නෙවෙයි යන්න ගඟෙන් එහා දැන් මහවැලි ගඟෙන් එහා ඒ රුහුණේ අසවල් හාමුදුරුවෝ වැඩ සිටිනවා. උන්වහන්සේ වෙත ගිහින් ඉගෙන ගන්නට. ඒ හාමුදුරුවෝ ගිහින් ඉගෙන ගත්තා. අවුරුදු ගණනක් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා ආපසු එන්නට ගුරු හාමුදුරුවන්ට ගිහින් ඒ කාරණය සැලකරනකොට ස්වාමීනි මා ආපසු යන්නටයි කියලා ගුරු හාමුදුරුවෝ කලේ කුමක්ද? පත්කඩේ එළුවා මේ ඉගෙනගත්ත ගෝලයා ළඟ. උක්කුටක ඉඳගෙන කිව්වා මටත් පිටවන්න දෙයි කියලා. ඒකේ කර්මස්ථාන දෙන්නේ කිව්වා. ඉතින් මේ ගෝල හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මම මෙතෙක් දවස් ඔබ වහන්සේ වෙතයි ඉගෙන ගත්තේ. මගෙන් මේ කර්මස්ථාන ඉල්ලන්න කිව්වා. ඒ දැන ගැනීම පරියාප්තිය එකක්ය. ගිය මාර්ගය තව එකක්. මොකද මේ හාමුදුරුවෝ සෝවාන් නම. ඒ නිසා ඉල්ලුවා කර්මස්ථාන දෙන්නේ. කොයිතරම් විශේෂ වෙනසක්ද කියලා. අන්න එහෙම අවස්ථාවක් තිබෙනවා. දැන් ඒ කීවේ කර්මස්ථාන දෙන්නට තරම් ඒ පිළිබඳ දැනුමක් තිබෙනවා. ඒ ගිය මාර්ගය. නමුත් ධර්මයේ පිළිබඳ සමහර කරුණු පිළිබඳ දන්නේ නැහැ. ඒකයි ඒ ඉගෙන ගත්තේ නැති නිහිතුවේ. ඒ තත්ත්ව වශයෙන් සැලකන විට කවුද උසස්? පාරකඵල ලැබපු තැනත්තා. ඒ තැනත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? සුතවා ආර්ය ශාවකෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඇසූ පිරු තැන් නැති ආර්ය ශ්‍රාවකයා. ප්‍රත්‍යඥයා ගැන උන්වහන්සේ වදාරන්නේ අසුතවා පුතුජනෝ. අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සා කෝවිදෝ අරිය ධම්මේ අවිනීතු. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සා කෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතු. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං සමනුපස්සති. වේදනා අත්තතෝ සමනුපස්සති ආදි වශයෙන් ඒ විසියදෑරු සක්කාය දෘෂ්ටියම වදාරනවා. අශෘතවත් ප්‍රත්‍යක්ෂ. ශ්‍රුතවත් ආර්ය ශාවකයා ඒ වැරදි හැඟීම් නැහැ Tamanගේ ස්කන්ධ පංචකයේ පිළිබඳ. ඒත් සමහර කර්ම ධර්මයේ කියන කොහොම දන්නේ නැහැ. ධර්ම ධාරිත්වය ධර්ම ධර බව නැතුව වෙන්නට පුළුවන්. ඉතින් ඔය වගේම තමයි අනිත් පැත්ත තව ඉන්නවානේ. තව භික්ෂුන් වහන්සේලා මේ ශාසන ප්‍රතිපදාවෙහි යෙදෙන අය අතර සිටිනවා. මාර්ගඵලාධිගමයේ කොට ඒ පිළිවෙලින් අරහත්ත්වයට ලබාගෙන තිබෙනවා.
අරහත්. නමුත් මෙතන සිට අර දොරකඩ ළඟටවත් අහසින් යන්න බෑ. නේ? අහසින් යන්න බෑ. ඒ රහතන් වහන්සේ. ඒ සමහරු හිතන්නේ කොහොමද? රහත් උනේ කීවොත් දැන් එහෙමනේ අහන්නේ රහත් වුණාද කියලා අහනවනේ. ඒ අයගේ හිතේ මේ රහත් වෙනවා කියන්නේ උඩින් යනවා කියන්නේ. නැත්නම් නොපෙනී යනවා කියන්නේ. නෑ. ඒක වෙන මේක. ඒ වෙනම කරුණ. ඉතින් මේ දෙකෙන් කොයි එකද උසස් එක? ඒකයි බලන්න. දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය නිර්වාණ ධර්මයයි කියලා. යාවතා භික්කවේ ධම්මා සංඛතාවා සංඛතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මදනින් මදනෝ පිපාස විනයෝ ආලය සමුග්ඝාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එමයි වදාළේ. යාවතා භික්කවේ ධම්මා සංඛතාවා සංඛතා. සංඛත වූද අසංඛත වූද යම්තාක් ධර්මයෝ වෙත්නම් ඒ ධර්මයන් අතර විරාගෝ තේසං අග්ගමක්ඛායති විරාගයයි කියනු ලබන නිර්වාණ ධර්මය ඒ ධර්මයන් අතර අග්‍ර ධර්මයේ වේ. මද නිම්මදන කරන මදය නැති කරන කියන්නේ පිපාස කියන තෘෂ්ණා පිපාසය එහෙම පිටින්ම දුරු කරන පිපාස විනය ඒ රූපාදී ධර්මයන් පිළිබඳව තිබෙන ආලය ඇල්ම නැති කරන ආලය සමුග්ඝාත වට්ටුපච්ඡේදෝ ක්ලේශ වෘත්ත කර්ම වෘත්ත විපාක වෘත්තයි කියන මේ ත්‍රිවිධ වෘත්තය එහෙම පිටින්ම සිඳ දමන තණ්හක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කරන තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ විරාගයේ නිරෝධයේ නිබ්බානයේ කියන මේ ධර්මයයි ශ්‍රේෂ්ඨ ධර්ම. ඉතින් මේ සංකත අසංකත කියන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ ධර්ම. එතකොට තව සංකත අසංකත කියන මේ දෙවදෑරුම් ධර්මයන් අතර අසංකත වූ නිර්වාණ ධර්මයමයි ශ්‍රේෂ්ඨ. එතකොට මේ නිර්වාණ ධර්මය අසංකතනේ. අපි ඊළඟට බලමු සංකත ධර්ම ගැන. දැන් ඒවායේ තිබෙනවානේ තරාතිරම්. ඒ සංකත ධර්ම පිළිබඳව තිබෙනවා තරාතිරම්. එහෙම බලන විට බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පදාරලා තිබෙනවා. යාවතා භික්කවේ ධම්මා සංකතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. එහෙමයි වදාරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ සංකත ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයි කියලා. එමයි මග්ගා නට්ඨංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දීපදානං ච චක්කුමා. එමෙන්නවනේ ඒසෝ මග්ගෝ නට්ඨඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඒ තම්මි තුම්හි පටිපජ්ජත මාරස්සේතං පමෝහන. දැන් ඒ මාර්ගයෙහි පිළිපැදයි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ යුතු වන්නේ. ඒ නිසා මේ මාර්ගයයි ශ්‍රේෂ්ඨ සංකත ධර්මයන් අතර. එතකොට මේ මාර්ගයේ ශ්‍රේෂ්ඨයි සංකත ධර්මයන් අතර. මේ මාර්ගය ලැබෙන්නේ කොයිද? සතර මාර්ග සිද්ධි. මේ ඵල සිත්වල ලැබෙන්නේ මාර්ගයේ සිටේ විපාක වශයෙන් මේ ඵලය ලැබෙන්නේ. මාර්ගයේ නොලැබ ඵලය ලබන්නට බෑ. මේ මාර්ග සිද්ධි තමයි මේ ක්ලේශ ප්‍රහාණය පවත්නේ. නැත්තම් ක්ලේශ ප්‍රහාණය සිදු කරන ධර්ම වශයෙන් සැලකන්නේ මාර්ග සිතෙහි යෙදෙන ඒ ආර්ය මාර්ගය. නිර්වාණය අරමුණු කරමින් උපදනා බැවින් ඒ ඇතිවන්නේ. අන්න ඒ නිවන. ඒ නිවන තණ්හාය නික්කන්තත්තා කියලා කියන්නේ. තෘෂ්ණාවෙන් නික්මුණා කියන එක. නික්මුණ බැවින් තෘෂ්ණාවෙන් නික්මුණ බැවින් කියන්නේ මේ නිර්වාණ ධර්මය තෘෂ්ණාව පිළිගන්න එකක් නෙවෙයි. තෘෂ්ණාව එයින් බැහැරයි. දැන් අප පිළිබඳව සැලකනවා නම් අපේ කේසාන්තේහි පටන් පාදාන්තය දක්වා
අවටින් මේ ආකාශයෙන් පිරිවැරූ මේ ස්කන්ධ පංචකයේ කවර තැනක්ද තෘෂ්ණාවට අරමුණු නොවන්නේ? තෘෂ්ණාවෙන් අරමුණු කරන ධර්ම තිබෙන්නේ මේ අපේ මේ ස්කන්ධ පංචකේ. ඒ නිසා ස්කන්ධ පංචකයේ තමයි තෘෂ්ණාව හට ගන්නා තැන නැත්තම් තෘෂ්ණාවට වස්තු. ඒ නිසානේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා එන්නේ. ඒ ධම්ම තණ්හා කියන ඒ පදයට ඇතුළත් ධර්මයෝ නම් මොනවාද? ලෞකික ධර්ම. නිර්වාණ ධර්මයේ නෑ එතන. ධම්ම තණ්හා කියන්නේ ලෞකික සිත 81 සමගයදන චෛතසික රූප 8 රූප කියන මේවා තමයි මේ ලෞකික ධර්ම. එතකොට මේ ලෞකික ධර්ම වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ඇර අනිත් ඒවා ඇතුළත් වෙන්නේ ධම්ම කියන කොටට. ලෞකික තණ්හාව ගන්නා විට හැම විටම ලෞකික ධර්මයි ඒ තෘෂ්ණාවේ අරමුණ ගන්න. ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නට බෑ. ලෝකෝත්තර ධර්ම එකක්වත් ඒ තෘෂ්ණාවෙන් අරමුණු කරන්නට බැරි බව අපට පේනවා. තෘෂ්ණාව ඇතිවන්නේ මෝහයත් සමග. මෝහයෙන් තොර තෘෂ්ණාවක් ලැබෙන්නේ නැහැ. මෝහය ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. ප්‍රඥාව කරන්නේ ආලෝක කරන ධර්ම. එළිය කරන ධර්මය තමයි නුවණ. ප්‍රඥා ආලෝකය. නුවණ නැමැති එළිය. මෝහය ඊට ප්‍රතිවිරුද්ධයි. ඒක අඳුර, අන්ධකාරය. ඒ අන්ධකාරවත් සිතකින් නිවන අරමුණු කරන්නට බෑ. ප්‍රඥාවත් සිතකිනුයි නිවන අරමුණු කරන්නේ. ඒ ප්‍රඥා ආලෝකය. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය නොඑක් අවස්ථාවලදී නොඑක් ලෙස දේශනා කොට වදාළා. කීවනේ පටිච්චසමුප්පාද දේශනාවෙහිදී එක ආකාරයකට. ඒ ආර්ය සත්‍ය දේශනාවෙහිදී තවත් අයිති. දේශනා කොට වදාළනේ. ඒ වගේම මේ නිර්වාණ ධර්මයට නම් රාශියක් තිබෙනවා. ඒ නම් රාශිය අතුරෙන් ඊටාම ප්‍රසිද්ධ නම තමයි නිබ්බාන කියන මේ වචන. නිබ්බාන. තෘෂ්ණාවෙන් නික්මුණු, තෘෂ්ණාවෙන් බැහැර වුණු ධර්මයේ කියන තේරුම ඇති නිබ්බාන. වාන සංඛාතාය තණ්හාය නික්කන්තං. අනේ ධර්මය පිළිබඳව එන කරුණු දෙකක් අප කියන්න ලෑස්තුනා පසුගිය දිනෙහි සෞපාදිශේෂ නිබ්බාන ධාතුව, අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන මේ නිර්වාණය ආකාර භේදයෙන් දෙකක් කොට කතා කරනවා. නිර්වාණ දෙකක් නැහැ. නිර්වාණය කියන්නේ එකමයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නිර්වාණය, සරියුත් මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිර්වාණය, මුගලන් මහ රහතන් වහන්සේ දුටු නිවන කියලා එහෙම වෙනසක් නැහැ. පසුගිය කල්පවල උපන් පහළ වුණු මේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ නිවන එහෙම වෙනසක් නැහැ. නිර්වාණ ධර්මයයි කියන විට නිවන කවදත් එකම නිවනයි. නමුත් මේ නිවන අවබෝධ කිරීමයි තිබෙන්නේ, සාක්ෂාත් කිරීමයි තිබෙන්නේ. ඒ නිර්වාණයට පැමිණෙනවයි කියන්නේ ඒ සාක්ෂාත් කිරීම වශයෙන් පැමිණීම, අරමුණු කිරීම වශයෙන් පැමිණීම මිසක එහෙම නැතුව කොහරි තැනක් නෙවෙයි යන්න. එහෙම දිශා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. දිශාවම කෙනෙක් නොගිය විරු දිශාව කියලා දක්වනවා. එහෙම එනවනේ. අර
समतित्तिकं तेलपत्थकं तथा परिहरेय्य एवं सचित्त मनुरक्षे पत्तयानो दिसं अगत पुब्बं කියලා. ඒ කියන්නේ මුව පිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් කවුරු හරි රැගෙන යනවා නම් බොහෝම මේ තෙල් දැගිරෙන්නේ නැති වෙන්නට පරිස්සමෙන් යන්නට ඕනේ එහෙමයි. ඒවං සචිත්ත මනුරක්ඛේ ඒ වගේ තමාගේ සිත ආරක්ෂා කරගන්නේය සිත රක්නේය. හරියට තෙල් පාත්‍රයේ මුව පිටින් තෙල් කෙනාද පත්තයානු දිසං අගත පුබ්බං මින් පෙර නොගිය විරු දිසාවට යන්නට බලාපොරොත්තු වන තැනැත්තා විසින් ඒ නොගිය විරු දිසාව යනුවෙන් එතන දැක්ුවේ නිවන. ඉතින් ඒ නිවන බලාපොරොත්තු වන තැනැත්තා මොනවාද කළ යුත්තේ? ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නේ අප කියවනේ මාර්ගසිතයි. ඒ මාර්ගසිතයි කියලා ඊට නම් දී තිබෙන්නේ ලෝකෝත්තර මාර්ගය උපදනා සිත බැරි. ඒ මාර්ගය ලැබෙන්නේ සිතෙහි. ඒ නිසා ඊට මග්ග චිත්ත කියලා කියන්නේ. කියන්නේ මග්ග සංපයුක්ත චිත්ත. මාර්ගය හා සංප්‍රයුක්ත වන්නා වූ සිත. සම්මා දිට්ඨිය ආදී අංග 8ක් තිබෙනවා. ඒ චෛතසික 8ක්. ඒ චෛතසික 8 ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිතත් සමග උපදිනවා. මේ අංග 8ම යම් අවස්ථාවකදී එක සිතක පහළ වේ නම් ඒ පහළවන මුල්ම අවස්ථාව තමයි සෝතාපට්ටි මග්ග චිත්ත කියන්නේ. සෝතාපට්ටි මග්ග චිත්ත. ඒ අවස්ථාවේදී ඒ මාර්ගසිතේ අරමුණ වන්නේ නිවන. ඒ නිවන දැකීම නිසා අරමුණු කිරීම වශයෙන් නිවන දැකීම නිසා එතෙක් තමාගේ సంతානෙහි පැවති ක්ලේශ ධර්ම සමූහයක් නැවත උපදින්නට තිබෙන ශක්තියෙන් පිරිහිලා යනවා. නැතුව යන දුරු වී යන නැවත උපදින්නට බෑ. ඉතින් ඒ නිසා අපි ඒකට කියන්නේ කුමක් කියලාද? ඒ කෙලෙස් සංසිඳුණයි කියලා. එහෙමනේ කියන්නේ. කෙලෙස් සංසිඳීම. උපසමය කියලා කියන්නේ සංසිඳීම. ඒ වචනේ පාවිච්චි කරන්නේ මේ පොරෝකින් කපනවා වගේ එවේලේ තියෙන කෙලෙස් කපලා දානවා නෙවෙයි. එවේලේ තිබෙන කෙලෙස්. එවේලේ එහෙම කෙලෙස් නැහැ. කෙලෙස් කියන ඒවා එවේලේ තිබෙනවයි කියලා ගන්නට තිබෙන්නේ අපි දන්නවානේ පරමාර්ථ ධර්මයන්ගේ තිබෙන උපාද පිටි භංග කියන මේ ක්ෂණත්‍රය තුලයි ඒහි පැවැත්ම තිබෙන්නේ. එහෙම තිබෙනවා නම් තමයි තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් දැන් මාර්ගසිත උපදිනකොට කොහොමද කෙලස් තියෙන්නේ? ඒ සිතත් සමග උපදින අකුසල ධර්ම නැහැනේ. අකුසල් සිත් නැහැ. ඒ නිසා ඒ මාර්ගසිත ඉපදීමෙන් වනුයේ නිවන අරමුණු කිරීම. ඒ නිවන අරමුණු කිරීමේ අනුභවයෙන්ම තමා සිදුවන්නේ අර නැවත යම් කෙලෙස් වලට ඉපදීමට ශක්තියක් තිබුණා නම් ඒ ශක්තිය නැතුව යනවා. ඒකයි අනුසය ප්‍රහාණය කියන්නේ. ඒ අනුසය ප්‍රහාණය. ඒ අනුසය ප්‍රහාණය වන්නේ අනුසය ධර්ම දෙකක. ditthi විචිකිච්ඡා. එවනතන් සංයෝජන වශයෙන් දක්වනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතින් ඒ අවස්ථාවේදී ඒ නැතිව යාම වන්නේ මක් නිසාද? නිවන අපිට කියත හැකි නිවනට පැමිණීම නිසා කියලා, නැත්නම් නිවන සාක්ෂාත් කිරීම නිසා, නිවන දුටු නිසා. ඒ වචන කවරක් හෝ පාවිච්චි කරත හැකි. නමුත් තේරුම තිබෙන්නට ඕනේ. මොකක්ද මේ කලේ? නිර්වාණ ධර්මය ඇතිසැටියේ Tamanගේ විශිෂ්ට වූ ඒ මාර්ග ලෝකෝත්තර නුවණින් දකින්න. එතෙක් දැක්කේ නැහැ.
ලෝකෝත්තර නුවණින් ඒ දැක්ක. ඉතින් ඒ වෙලේ Taman නිවන් දුටු කෙනෙක්. දැන් ඒ වෙලේ සිට ඒ තැනත්තා පිළිබඳව අප කතා කරනවා නම් එතම නිවන දුටු තැනැත්තේ. නිවන් දුටු තැනැත්තේ. දස්සන සම්පත්තිය කියන එක ඇති වුණු කෙනෙක්. නිවන් දුටු තැනැත්තා. ඉතින් මේ නිවන පිළිබඳව ඒ නිසා කියනවා ඒ ඔහු සාක්ෂාත් කළ අවබෝධ කළ පැමුණුණු ඒ නිවන සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. ඒ උපාදී කියා නමක් තිබෙන්නේ මහ ප්‍රාණ ධ්‍යාන නෙවෙයි. මේ අල්ප දයන්න උපාදී. ඒ උපාදී කියලා නමක් ස්කන්ධ පංචකයටයි දී තිබෙන්නේ. ඒ මක් නිසාද තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අරමුණු කරන බැවින් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්ලා ගනු ලබන බැවින් පංචස්කන්ධයට උපාදී කියලා නමක්. ඒ උපාදී සංඛ්‍යාත ස්කන්ධ පංචකය සහිත කියන එකයි සෞපාදී ශේෂ කියලා කියන්නේ. ඒ උපාදී කියන ස්කන්ධ පංචකය තිබියදී ප්‍රත්‍යක්ෂ කළ දුටු පැමිණු නිවන සෞපාදිශේෂ නිබ්බාන ධාතු. දැන් ඒ පින්වතාට Taman කැමැති අවස්ථාවකදී ඒ නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරත හැකි. ඉතින් පැමිණ වාසය කරනවා කියන්නේ කුමක්? අපි කියවට තැනක් නෙවෙයි කියන්නේ. ඒ පැමිණෙයි කියන්නේ අරමුණු කිරීම වශයෙන් ඒ නිවන Tamanගේ ඵලසිතින් අරමුණු කරමින් සිටින්නට පුළුවන්. ඒ ඵලසිත යම් තාක් පවතීද ඒ තාක් කල් ඒ කියන්නේ ඵලසිත පවතීද කියන්නේ ඵලසිත නැවත ඇතිවීම නැතිවීම වශයෙන් පැවතගෙන යනවා. වෙන වෙලාවක අපට සිත් ඇති වෙන්න වගේ. ඒ ඵලසිතම නැවත උපදවාගෙන සිටින අවස්ථාව තමයි ඵල සමාපත්තිය කියන්නේ. අන්න ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී වෙන අරමුණක් නැහැ. එකම අරමුණයි තිබෙන්නේ ඒ අරමුණ නිවන. ඒ නිසා කෙනෙකුට කියත හැකි ඒ තැනත්තා නිවනට පැමිණ ඉන්නේ කියලා. නැත්නම් නිවනට පැමිණ මේ සිටින තැනැත්තේ. ඒයින් අදහස් කරන්නේ අරමුණු කිරීම වශයෙන් නිර්වාණ ධර්මය අරමුණු කොටයි සිටින්නේ. ඉතින් එතන තිබෙන්නේ කුමක්ද? එතන තිබෙනවා සාන්ත බවක්. ඒ සාන්ත බව කෙලෙස් භරිත පුද්ගලයන් මොනම විදිහකින්වත් සිතා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. කෙලෙස් බරින් බර වෙලා සිටින කෙනෙකුට ඒ නිර්වාණයෙහි තිබෙන සාන්ත ස්වභාවය කොහොමදවත් තේරුම් ගන්නට බෑ. කොහොමදවත්. ඒ සඳහා යම්තමින් හරි සිතා ගන්නට පුළුවන් වන්නේ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ තත්වාකාරය විදර්ශනා නුවණින් දැක මේ අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ ලක්ෂණත්‍රය කවුගෙන්වත් අහපු නිසා නෙවෙයි. Tamanම ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanගෙන් නුවණින් දුටු නිසා. අන්නේ එතකොට තරමකින් නිවන පිළිබඳ වූ අනුමානය බොහොම හොඳට ඇති වෙනවා. නේ සාමාන්‍යයෙන් අපටත් තිබෙනවා නිවන පිළිබඳ අනුමානය. නමුත් ඒක නිවැරදිම අනුමානයක් නොවන්නට පුළුවන්. එහෙම නෙවෙයි. ස්කන්ධ පංචකයේ පිළිබඳව තේරුම් ගත්තොත් හරියටියට දැක්කොත් නුවණින් ඒ තැනට මේ කියන ලද කිසිදු දෙයක් කිසිදු ස්වභාවයක් කරදරයක් හිරිහැරයක් පරිබෝධයක් කම්කටොල්ලක් නොමැති ස්වභාවයක් නිවනේ කියන එක ඇඟෙන දැන් වැටෙන්නේ. අනේ ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව පැමිණෙන අවස්ථා තිබෙනවා කීයක්? 4ක්.
සෝවාන් මාර්ග ඵල, සකෘදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ග ඵල. මේ සාක්ෂාත් කිරීම මාර්ගසිත වලින් කරන්නේ. ඒ නිසා මේ සතර වරකදී සෞපාදිශේෂ නිබ්බාන ධාතුවට කෙනෙක් පැමිණෙනවා. අනුපාදිශේෂයි කියන්නේ මේ ස්කන්ධයන්ගේ ශේෂයක් නැති කල්හි ලැබෙන නිවන. ඉතින් එවිටයි එන්නේ ප්‍රශ්නයක්. කවුද ඒ ලබන තැනැත්තා? ඒ ප්‍රශ්නේ නෝනේ. මෙතෙක් මේ කල් හිටියානේ කෙනෙක් කියලා අපි කියනවානේ, කෙනෙක් හිටියා. සෝවාන් පුද්ගලයා, සකෘදාගාමි පුද්ගලයා, අනාගාමි පුද්ගලයා, රහතන් වහන්සේ කියන එහෙම පුද්ගලයන් පිළිබඳව අප කතා කළානේ. දැන් ඊළඟට අනුපාදිශේෂ නිබ්බාන ධාතුව ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමුණා කියලා කියනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ එන්නේ ඒ කොයි පුද්ගලයාද? Taman හිතාගත්තා නම්, Taman සලකනවා නම් ඒ රහතන් වහන්සේය කියන ඒ උතුමාය සෞපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණ වදාලේ කියලා ඒ අනුසාරයෙන්ම කිය යුතුව තිබෙනවා. ඒ රහතන් වහන්සේම අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණ වදාළා. එහෙමයි කියන්නට තියෙන්නේ. එහෙම නැත්නම් මොකක්ද තිබෙන්නේ? එහෙම නැත්නම් කියන්නට ඕනේ කුමක්ද? ඒ නිසා තමයි මේ පිනතුන් දන්නවනේ අර ගාථාවක් තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ගාථාවක්. දුක්ඛ මේවහින කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියාව විජ්ජති අත්ති නිබ්බුති න නිබ්බුතෝ පුමා මග්ගමත්ති ගමිකෝ න විජ්ජති කියන අන්න ඒ අනුසාරයෙන් තේරුම් ගන්නට උත්සාහයක් කරන්නට. දුක්ඛ මේවහි න කෝචි දුක්ඛිතෝ, දුක්ඛක්ම ඇත්තේය. දුක් විඳින කෙනෙක්, දුක් ලබන කෙනෙක් නැත්තේය. න කෝචි දුක්ඛිතෝ, දුකටපත් කෙනෙක් නැත්තේය. ඉතින් මොකක්ද මේ දුක? දැන් අපි එතන බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දුකයි කියා වදාළේ කුමක්ද? උන්වහන්සේ පුද්ගලාරෝපණයක් කොට දුක වදාළේ නැහැ. උන්වහන්සේ වදාළේම ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අර අන්තිම කරපු ඒ වචනයෙන් අර සියල්ලම සම්පින්දණය කෙරෙන. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයයි දුක. ඉතින් පංච උපාදානස්කන්ධය දුක නම් රූපෝපාදානස්කන්ධෝ, රූපෝපාදානස්කන්ධය මමද, ඒ රූපෝපාදානස්කන්ධය මගේද? එහෙන් බලන විට මම කියලා කෙනෙක් හෝ මගේ කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද නොලැබෙන්නේ? ඒ රූපය කියන ඒ රූපස්කන්ධය, ඒ රූපස්කන්ධයේ ඇතිවීමට වමනා කරන කරුණු ලැබීම නිසා ඇතිවෙනවා මිසක කාගේවත් වමනාව නිසා ඇතිවන දෙයක් නෙවෙයි. එහෙමනේ. නේ අවිජ්ජා සමුදය රූප සමුදයෝ, තණ්හා සමුදය රූප සමුදයෝ, කම්ම සමුදය රූප සමුදයෝ, ආහාර සමුදය රූප සමුදයෝ කියන ඒ රූප සමුදය පිළිබඳව දේශනා කර තිබෙනවා. තව අපි අභිධර්මයේදී ඉගෙන ගත්තානේ රූප සමුත්ථාන 4ක් ගැන. මෙන්න මේ සමුත්ථානයන් නිසා රූප උපදිනවා. ඒ සමුත්ථානයන්ගේද නෑ වමනාවක් මම මේ රූප උපදවන්නට ඕනේ කියලා. ඒවා සත්ව නොවන, පුද්ගල නොවන ස්වභාවය. ඒ රූපයද සත්වයක් පුද්ගලයක් නෙවෙයි. මේ කර්ම නිසා ඒ ඇති වෙනවා. ඇති වෙනවා. එහෙමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳවම තත්ත්වය. නාමස්කන්ධයත් එහෙමයි. නාමස්කන්ධය කෙනෙකුට පුළුවන් අපි හිතන්නේ කෙනෙක් කියලා තමයි.
නාමස්කන්ධය අපි සිත මමයි කියලානේ ගන්නෙ. නමුත් සිත මමයි කියන්නට පුළුවන් කමක් නැත්තේ සිත ස්වෛරී ධර්මයක් නෙවෙයි, බලයක් ඇති දෙයක් නෙවෙයි. ඒද ඇතිවන්නේ ඒ ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. ඒ නිසා ඒ සප්පච්චේ නාම රූපයි කියන මේ ධර්ම එකක්ව මම කියන මේ ගොඩටවත් ඒ කවුරු හරි එයින් පිටත්තරව මමයි කියන්නට පුළුවන් නම් එහෙම කෙනෙකුගේ අයිතිවාසිකමක් වශයෙන් කියන මගේය කියලා කියන්නටවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒවට කාටද ඕන? අන්න හරි. ඒ නිවන කාටද ඕන? ඉතින් ඒ නිවන වුණා කරන්නේ මේ ස්කන්ධ පංචක භාරය බහා තබන්නට. ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ බර බහා තබන්නට. ඒ නිසා තමයි දැන් ව්‍යවහාර වශයෙන් ගත්තොත් කොහොමද කියන්නේ? කවුද දුක් විඳින්නේ? මම. මටයි ඒ දුක, මමයි ඒ දුක විඳින්නේ. ඒ ව්‍යවහාරය. නමුත් ඒ මමයි කීවේ මගේ කීවේ මොනවද කියලා බලන විට ඒ අන් කිසිවක් නෙවෙයි මේ රූපාදී ස්කන්ධ පහ. ඒ නිසා උන්වහන්සේ වදාරනවා මේ රූපය පිළිබඳවම සමසතු ආකාරය මෙවෙන්නතුන්ට මතක නැති ඇති. දැන් මම බොහෝම දවසකට ඉස්සෙල්ලා කලකට ඉස්සෙල්ලා මෙතෙන්දි කිව්වා චත්තාලීසාකාර විදර්ශනා භාවනාව ගැන. එහිදී අපි ඉගෙන ගත්තා පංචස්කන්ධේ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලභති පංචන්නං කන්ධානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත න්‍යාමං ඔක්කමති සම්මත්ත න්‍යාමං ඔක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත්තං වා සච්චි කරෝති. ඒ විදිහට රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ඊතිතෝ උපද්දවතෝ ආදි වශයෙන් එන ඒ චත්තාලීසා කාර්යය ගැනම කියනවා. මොනවද ඔය රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන්, ආබාධ වශයෙන්, ඊති වශයෙන්, උපද්දව වශයෙන් බලන්නේ මොනවද? පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයෙන් පිටත්තරව සත්‍යය කියන්නට දෙයක්වත් නැහැ. මේ පංචස්කන්ධෙහි සත්‍යයකයි කියා ගත්තට පරමාර්ථ වශයෙන් ආර්ය සත්‍ය වශයෙන් සත්‍යයකයි ගන්නට දෙයක් නැහැ. තිබෙන්නේ සත්‍ය දෙකක් නෑ සත්‍ය එකයි. සත්‍ය කියන්නේ සත්‍ය හතරයි. ඒ ආර්ය සත්‍යය කියලා කිව්වේ ඒකයි. ආර්ය සත්‍ය හතරයි. ඒ ආර්ය සත්‍ය හතරෙහි එකක් දුක්ඛ සත්‍ය, අනික සමුදය සත්‍ය, අනික නිරෝධ සත්‍ය, අන්තිමට දක්වනවා මාර්ග සත්‍ය. ඉතින් ඒ දුක්ඛ හේතුවක්ය ඒ දුක්ඛ හේතුව සම්පූර්ණයෙන් නැසීම හේතු කොට ලබන ඒ දුකින් නිදහස් වූ සංසිඳීම් සැපය, ඒ සැපයට පැමිණෙන්නා වූ පිළිවෙතය කියන මේ සතර පිළිබඳව දැන ගැනීම අතිශයින්ම අමාරු දෙයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ තස්ස භික්කවේ අනනුබෝධා අපටිවේධා කියලා මේ විදිහට වදාරන වහන්සේ මහණෙනි මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අනුබෝධ අවබෝධ නොකිරීමේ හේතුවෙන් නුඹලාද මමද තමන් වහන්සේ ගැන සඳහන් කරනවා. නුඹලාද මමද බොහෝ කලක් දීර්ඝ කාලයක් මේ සසර සැරිසරුවයි සංසාරේ. එතන කියනවා නුඹලායි මමයි. ඒ මොකද ඒ සම්මුතිය. එතකොට සංසාරේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙනවනේ උත්තරේ. මොනවාද සංසාරේ කියන්නේ? කන්ධානංච පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බොච්චින්නං වත්තමානා සංසාරෝති පෞච්චති. සංසාරේ කියන්නේ අනිකක් නෙවෙයි ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසින්ද පැවතගෙන යාම. ඒ තමයි සංසාරය කියන්නේ. ඒකමයි චක්‍රයකින් දේශනා කොට වදාලේ පටිච්ච සමුප්පාදේ. ආදියක්
අවසානයක් චක්‍රයක නැහැ. එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? චක්‍රයෙහිම ගමන් කොට අවසානයකට එළඹෙන්නට බෑ. අන්තිමකට. මොකක්ද කරන්නට තියෙන්නේ? මේ චක්‍රය සුණු විසුණු කර දවන්නට ඕන. චක්‍රය කඩන්නට ඕන. මේ දුක විඳින්නේ මමයි කියලා අපි ගන්නවනේ. අන්න එයාටයි ඕන කරන්නේ. උවමනා නැති කෙනෙකුට නෑ. උවමනා නැති කෙනෙකුට ඒ කියන්නේ දැන් අපිට දැනගන්නට ලැබුණා කෙනෙක් පිළිබඳව ඒ තැනත්තා බෞද්ධයෙක්ව සිටියේ. ඉඳලා පස්සේ ක්‍රිස්තියානිය වැළඳගත්තා. අපර මොකද්ද වරදකටත් අහු වෙලා ඊට පස්සේ මරණයටත්පත් වුණා. ඒ මරණයට පැමිණුනාම ඒ ක්‍රිස්තියානි පූජකතුමා ඒ පුද්ගලයා පිළිබඳව කරන ඒ අනුශාසනයකදී මරණ පොළවලදී කියනවානේ ටික කලක් අඳුරේ සිට නැවතත් ආලෝකයට පැමිණි අසුවලා කියලා කිව්වා. ඒ අඳුරේ හිටියේ මේ බෞද්ධයෙකු හැටියට හිටි කාලය. බෞද්ධයෙකු හැටියට හිටි කාලය. අනඳුර. එයා සලකන්නේ අඳුරේ කියලා. දැන් අපි කියන්නේ මෝහාන්ධකාරය කියන්නේ කුමක් නිසාද? මෝහාන්ධකාරය කියන එකට දෙන ලොකුම තේරුම කුමක්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං, අයං විච්ඡති අවිජ්ජා. එයයි. එතකොට දුක පිළිබඳව නොදැනීම, මෙන්න මේ දුක පිළිබඳව නොදැනීම තිබියදී තමයි ඒ පිළිබඳව අප කතා කරන්නේ, දුකින් නිදහස් වන්නට කතා කරන්නේ. ඒ නිසා ඒ දුක පිළිබඳව නොදැනීම හේතු කොටගෙන දුකෙහිම ගැලී සිටින එහෙත් ඒ සැපයි කියා සලකන කෙනෙකුට කොහොමදවත් ඒ දුකෙන් නිදහස් වීම ගැන හිතා ගන්නට බෑ. කෙනෙකුට කියලා කිව්වා. ඒක තමයි. ඒ තමයි ඒ සම්මුතිය. නැත්තම් කොහොමද කතා කරන්නේ? ස්කන්ධය නෑ. සම්මුතිය කියන්නේ බොරුවක් නෙවෙයි. සම්මුතියක් බොරුවක් නෙවෙයි, පරමාර්ථයක් බොරුවක් නෙවෙයි, ආර්ය සත්‍යයක් බොරුවක් නෙවෙයි. ඒක කොහොම සත්‍යය. සම්මුති සත්‍යය කියන්නේ පිළිගැනීමේ හැටියට සත්‍යය. සම්මුති සත්‍යය. ලෝකයා පිළිගන්නවා නම් යමක් ඇත්තයි කියලා ඒක සත්‍යයක්. ඒ සත්‍යය. ඒ සත්‍යයට පිටුපා ලෝකෙහි ජීවත් වන්නට බෑ. මම ඉන්නවයි කියලා ලෝකයා පිළිගන්නවා නම් කාටවත් කියන්නට බෑ මම නැහැයි කියලා. එහෙම කියන්නට බෑ. එහෙමනම් කවුරු හරි ලොකුම අපරාධයක් කරලා එයාට කියත හැකි මමයි කියලා කෙනෙක් නැහැ. ඒ නිසා ඒක මම නෙවෙයි කලේ කියලා. එහෙම කියන්නට බෑ. ඒ සම්මුතිය, ලෝක ව්‍යවහාරය සම්මුති සත්‍යය. ඊළඟට ඒ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යෙහිලා බලනවා. පරමාර්ථ සත්‍යෙහිලා බලන විට ඒ සම්මුති වශයෙන් පිළිගත්ත ඇත්ත දෙවි ගොස් එය බොරුවක් බවට පත් වෙනවා පරමාර්ථ සත්‍යෙහි පිහිටා බලන විට. එතකොටයි එන්නේ පරමාර්ථ සත්‍ය වශයෙන් තිබෙන්නේ මමයි කියලා කෙනෙක් නෙවෙයි. එතන තිබෙන්නේ රූප කොටක් තිබෙනවා, චිත්ත චෛතසිකය කියන තව ධර්ම කොට දෙකක් තිබෙනවා. චිත්ත චෛතසික රූප. මෙන්න මේ කොටස් තුන තමයි ඉස්සෙල්ලා මමයි කියාගත්ත ඒ පුද්ගලයාව වෙන් කරලා ගන්නවා නම් තිබෙන්නේ මෙන්න මේ ටිකයි. ඊළඟට ඒ ධර්මවල දැන් රූප චිත්ත චෛතසික කියන මේ ධර්මවල ඒ සිත්වල බෙදීමක් තිබෙනවා. කුසල්ය අකුසල්ය විපාකයේ ක්‍රියාය කාමාවචරය රූපාවචරය අරූපාවචරය ලෝකෝත්තරය ඔය ආදී ප්‍රභේද වශයෙන් ඒ සිත බෙදලා දක්වනවා. ඒ භවයන්ට අනුව ඊළඟට චෛතසික වලත් තිබෙනවා ස්කන්ධ වශයෙන්ම දෙකක් වෙන චෛතසික දෙකක් තිබෙනවා. වේදනා සංඥා කියන අනිත් චෛතසික 50ම සංස්කාර ස්කන්ධය කියලා වෙන් කර දක්වනවා. ඒවා චෛතසික සිතක ඇතිවන ධර්ම. ඒ වේදනා වශයෙන් ගන්නා ඒ ධර්මයේද ප්‍රභේද වශයෙන් දක්වනවා සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. එහෙම නැත්නම් සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කියලා පස් ආකාරයකට බෙදා දක්වනවා. දැන් මේ වේදනාව තමයි විඳිනවයි කියලා කියන්නේ. අපි මේ වේදනාව
ලෝක ව්‍යවහාර වශයෙන් ප්‍රකාශ කරන්නේ මම විඳිනවා කියලා. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා. ඔහු සැප විඳිනවා, ඔහු දුක් විඳිනවා. ආදී වශයෙන් තමා විඳින සැප දුක්, අනුන් විඳින සැප දුක් ඒ පුද්ගලයෙකු විඳිනවා කියලා ගන්නවා. ධර්ම වශයෙන් නම් මෙතන තිරෙන්නේ වේදනාව. ඒ වේදනාව අයින් කළොත් විඳීමක් නැහැ. සැප විඳීමක් හෝ දුක් විඳීමක් කියා දක්වන්නට වින්දනයක් නැහැ වේදනාව අයින් වුණොත්. ඒ වේදනාව ඒ ස්කන්ධ පංචකෙහි එක කොටස. සංඥාවේ කියන්නේ හැඳිනීම් කොටස. එයද මම හැඳුනුවා, ඔහු හැඳුනුවා ආදි වශයෙන් පුද්ගලයෙකු කරන හැඳිනීමක් කොට ගන්නවා. ඒ හැඳිනීම් ස්වභාවයම. අනික සංස්කාරය කිව්වේ චේතනාව ප්‍රධාන කොට ඇති ඉතිරි චෛතසික ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් සලකාගෙන යනවා, එනවා, කනවා, බොනවා, දුවනවා, පනිනවා, හිතනවා, නටනවා ආදී වශයෙන් එක එක චේතනාවන්ට අනුව සිදු කරන ක්‍රියා ටික. ඒවා ඒ චේතනාව නිසා සිදුවන කෘත්‍යයන්සේ ගන්නේ නැතුව ඒවා මගේ වැඩ මම කරනවා කියලා ගන්නවා. අනේ චේතනාව සහිත වූ සංස්කාර ස්කන්ධය මමයි කියා ලෝක ව්‍යවහාර වශයෙන් ගන්නා අවස්ථාව. අනිත් එක තමයි සිත පිළිබඳව මම සිතුවා, මම දැනගත්තා ඔය ආදි වශයෙන් සිතම මමයි කොට මම කොට ගන්නවා. මේ පහ වෙන්කොට සලකන විට මමයි කියා ගන්නට දෙයක්. ඒ නිසා තමයි මේ පින්නතුන්ට මතක ඇති අර නකුල පිතු සූත්‍රයේදී නකුල පිතා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් තමන්ගේ තත්වයේ පිළිබඳව ප්‍රකාශ කළා. අහමස්මි භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දකතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ අභික්කනා තංකෝ ඔය විදිහට අනිච්ච දස්සාවි 50න් බන්තේ ආදි වශයෙන් ස්වාමීනි මම දැන් බොහොම වයස්ගතයි, මහලුයි, ශරීරයේ නිතර ලෙඩ වෙනවයි, නැවත ලෙඩට වැටෙනවයි. මට බොහොම කැමැති භික්ෂුන් වහන්සේලාවත් නිතර දක්නට ලැබෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේවත් නිතර දක්නට එන්නට ලැබෙන්නේ නැත. ඒ නිසා ස්වාමීනි මට බොහෝ කලක් හිතසුව පිණිස පවත්නා ධර්මයක් දේශනා කොට වදාරන්නට කියලා ඉල්ලීමක් කළා. ඒ කල අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒව මේතං ගහපති ආතුරෝහායන් කායෝ අණ්ඩ භූතෝ පරියෝ නද්ධෝ යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍යා තස්මාතියතේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්සනේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති තී එවං හිතෝ ගහපති සික්ඛිතබ්බං කිය උන්වහන්සේ ඒ නකුල පිටුට අනුශාසනයක් කළා. ඔබ කියන දේ සේමය ගෘහපතියේ සේමය මේ ශරීරයේම ලෙඩෙක් ආතුරෝහයායන් කාය අණ්ඩ භූතෝ පරියෝ නද්ධෝ මේ දුර්වල වූ බිත්තරයක් වගේ ශරීරය මේ සිවුම් සිවියකින් වට වෙලා තිබෙන ශරීරයක්. එබඳු මේ ශරීරය යම් කෙනෙක් Taman නිරෝගීයි කියා සලකනවා නම් යෝහි ගාපති ඉමං කායං පරිහරන්තෝ මුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය. එබඳු මේ ශරීරය පරිහරණය කරන කෙනෙක් Taman නිරෝගීයි කියා සලකන්නේ නම්, සිතන්නේ නම්, ප්‍රතිඥා කරන්නේ නම් කිමඤ්ඤත්‍ර බාල්‍යා ඒ මෝඩකමක් මිස වෙන කුමක්ද? තස්මාතිය තේ ගහපති එවං සික්ඛිතබ්බං. එබැවින් ගෘහපතිය ඔබ මිසේ පුහුණු විය යුතුය, හික්මිය යුතුය. ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. මේ ආතුර වූ කයක් ඇසුරු කොට පවත්නා වූ සිතේ ලෙඩය සිහියෙන් යුතුව නැති කර ගන්නෙමයි කියා හික්මෙන්නේය. මේ අනුශාසනය අසාගත් නකුල පිතු බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරව කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව දුරටත් Taman ප්‍රශ්න කළොත් Tamanට ඒ කරුණ විස්තර කර දීම් වශයෙන් උන්වහන්සේ වෙහෙසටපත් වෙනවා. ඒකට කැමති නෑ. ඒ නිසා ඔහු බුදුරජාණන් වහන්සේට වැඳලා පැදකුණු කරලා සරියුත් හාමුදුරුවෝ ඉන්න පළාතක පැත්තට ගියා. සරියුත් හාමුදුරුවෝ දුරදිම දැක්කා. මම බොහොම සතුටෙන් ඉන්නේ කියලා සරියුත් හාමුදුරුවන්ට වැඳලා එකත් පස්සක හිඳගත්තම ඇහුවා. බොහොම සන්තෝෂ බවක් පේනවා මුහුණෙන්. මුහුණ බොහොම පැහැපත්.
කෙනෙක් ධර්මයක් එහෙම අසන්නට ලැබුණාද? ස්වාමීනි මම ධර්මාභිෂේකේ ලබාගෙන එන්නේ. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ තමනුත් අතර ඇති වුණු කතාව. කිව්වා ඒ සාකච්ඡාව මෙන්න මෙහෙමයි කියලා. ඔබ ඇසුවාද බුදුරජාණන් වහන්සේගෙන් ආතුර කය ඇසුරු කොට පවත්නා සිතේ ආතුර බව නම් කුමක්ද? ඒ නැති කරගන්නේ කෙසේද කියලා. නෑ ස්වාමීනි මා ඔබ වහන්සේ වෙතට ඒ දුර සිටම ආවේ ඔය කාරණේ ගැන විස්තරයක් දැනගන්නට. ඒවිතයි සරියුත් හාමුදුරුවෝ වදාළේ ඉදගහපති අසුතවා පුතුජනෝ අරිය ධම්මස්සක් අරියාණං අදස්සාවි අරිය ධම්මස්සක් කෝ විදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සා කෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති අහං රූපං මම රූපන්ති. ඔය විදිහට වහන්සේ වදාලා මේ අසෘතවත් ප්‍රත්‍යඥයා රූපය මමයි කියා ගන්නවා නැත්නම් මගේයයි කියා ගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තාන ඒ ආත්මයයි කියන මම රූපයකින් යුක්තයි. නැත්නම් රූපයෙහි ආත්මයෙහි රූපය ඇත්තේය. අත්තනිවා රූපං ආත්මයෙහි රූපය ඇත්තේ නැත්නම් රූපයෙහි ආත්මය ඇත්තේය කියලා මේ අසෘතවත් ප්‍රත්‍යඥයා මෙන්න මේ ලෝකෙහි සිටින අසෘතවත් ප්‍රත්‍යඥයා ඔය විදිහට හිතන්නේ. ඉතින් ඕකෙන් බහැරව හිතන්නට අමාරුයි. විදියක් නෑ ඔහුට. ඒ නිසායි මේ අනුශාසනය පිළිගන්නට ශ්‍රද්ධාව තිබිය යුතුයි.